Sri Lanka next. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. හෙට රට වෙනුවෙන් අද දවසේ සිදු කරන සාකච්ඡාව ශ්‍රී ලංකා නෙක්ස්ට්. අද දවසේදීත් සාකච්ඡාවට සූදානමින් සිටින ඔබව අපි සාදරයෙන් පිළිගන්නවා ස්වර්ණවාහිනී මැදිරියට. අදත් මා සමගින් ප්‍රශ්න කරන්නට සූදානමින් සිටිනවා සුපුරුදු දෙදෙනාම. අප ප්‍රථමයෙන් හඳුනා ගනිමු ආණ්ඩුව වෙනුවෙන් ආණ්ඩුවේ මතවාදය වෙනුවෙන් ප්‍රශ්න කරන්නට සූදානමින් මිලින්ද රාජපක්ෂ. මිලින්ද සුබ සන්ධ්‍යාවක්. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. ඒ වගේම විපක්ෂයේ මතවාදය වෙනුවෙන් ප්‍රශ්න කරන්නට අද දවසේත් සූදානමින් රසික ජයකොටි. රසික සුබ සන්ධ්‍යාවක්. අප තිදෙනාම අද දවසේදී ප්‍රශ්න කරන්නේ කාවද? ශ්‍රී ලංකා නෙක්ස්ට් වෙත අප ආරාධනා කරේ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන්. ඔබෙන් පළමු ප්‍රශ්නය බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටින ප්‍රශ්නය අහනවා. ඒ තමයි මහමැතිවරණයේ ප්‍රකාශයට පත් වෙනකොට ඔබතුමා නාම යෝජනාවලටත් එනවා. ඇවිල්ලා එකවරම ඔබතුමා තීරණය කරනවා මැතිවරණ සටනෙන් ඉවත් වන්නට. පරදී කියලා බය හිතුණාද? ඇත්ත වශයෙන්ම අවුරුදු 31ක මගේ දේශපාලනය දන්න ජනතාව හොඳින් දන්නවා මම පරාජය ඉදිරියේ පැනලා යන පුද්ගලයෙක් නෙමෙයි කියලා. මොකද දේශපාලනය කරනකොට අපිට පරාජය විඳින්නත් වෙනවා, ජයග්‍රහණය විඳින්නත් වෙනවා. මමත් මේ කාලය තුලදී දේශපාලන වශයෙන් විතරක් නෙමෙයි පෞද්ගලිකවත් පරාජයන් වරින් වර ලැබලා තියෙනවා. නමුත් ඒ හැම පරාජයක්ම මම ඊළඟ ජයග්‍රහණයේ අතිවාරම් බවට පත් කරගන්න මට ශක්තියක් තිබුණා. අනේ ඒ නිසා මට පරාජය කියන දේ මං පැනලා ගිහිල්ලත් නැහැ, පැනලා යන්නෙත් නැහැ. අනිත් පැත්තෙන් ඇත්ත වශයෙන්ම මට හිතෙනවා මම තීන්දුව කර විදියටම ඉල්ලුවා නම් ඇත්ත වශයෙන්ම මේ වතාවේ මට මමම මාතර දිස්ත්‍රික්කයේ පිහිටපු වාර්තාව. ඒ කියන්නේ 2004 දී මහමැතිවරණයේදී මම 1,18,000ක් ඡන්ද අරගෙන තින්නේ. ඒ වාර්තාව මේ වතාවේ මටම කඩන්න තිබුණයි කියලා මෙතෙක් ඒ වාර්තාව මම කඩලත් නැහැ, වෙන කවුරුවත් කඩලත් නැහැ. ඉතින් ඔබට ජයග්‍රහණය තරම් ස්ථිර නම් ඇයි ඔබ තරගෙන් නිමත් වුණේ? මොකද මේ ජයග්‍රහණයේ ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඇත්තෙන්ම කාලයක් තිස්සේ මට තේරුණා, පෙනුණා ඇත්ත වශයෙන්ම අද මේ රටේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය කොයිතරම් ජරා ජීර්ණ වෙලාද කිව්වොත් ඇත්ත වශයෙන්ම තව දුරටත් පාර්ලිමේන්තුවකින් මේ රට තුල මහා වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද මේ වෙනකොට ක්‍රමානුකූලව මම මේක මේ පාර්ලිමේන්තුව ගැන නෙමෙයි කියන්නේ, මමත් අවුරුදු 30ක් 31ක් හිටපු පාර්ලිමේන්තුව ගැන කියන්නේ. ක්‍රමානුකූලව අපේම වරදින් මේ රටේ ජනතාව ඡන්දදායකයන්ගේ වරදින් ඇත්ත වශයෙන්ම ඊ타මත්ම අශෝභන ස්ථානයක් බවට පත්වලා පාර්ලිමේන්තුවේ කාර්යභාරය නොකරන ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුව තරහ වෙන්න එපා, මම මේ කාටවත් විරුද්ධව එක පක්ෂයකට විරුද්ධව කියන එක නෙමෙයි. විශේෂයෙන්ම මනාප ක්‍රමය 1989 දී හඳුන්වා දීමත් එක්කම මේ වෙනකොට ක්‍රමානුකූලව ඇත්ත වශයෙන්ම තවමත් හොඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තේරීපත් උනත් එන්න මේ ආයතනය හොරුන්ගේ, තක්කඩියන්ගේ, කුඩුකාරයන්ගේ, අරක්කුකාරයන්ගේ විවිධ අයථා ගනුදෙනු කරන අයගේ තිප්පොලක් බවට පත් වෙමින් තියෙනවා. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙන තැනක් බවට පත් වෙලා තියෙනවා කියලා ඔබ කියන්නේ. නමුත් මේකේ පුදුමේ තියෙන්නේ ජනතාවගෙන් මේ ප්‍රතික්ෂේප වෙන්නේ. ජනතාවමයි මේ කණ්ඩායම් පත් කරන්නේ. මේකට හේතුව හැටියට මම නම් විග්‍රහ කරන්නේ අර මං කියපු විදිහට 89 මේ මනාප ක්‍රමය ඇති කළා. ආසන ක්‍රමය අහෝසි කිරීම තුලින් ඇත්ත වශයෙන්ම ගමේ එහෙම නැත්නම් ආසනයේ ජනප්‍රිය නායකයන්ට මේ ක්‍රමය තුල
අපි හිතමු W දහනායක කෙනෙකුට අයිමත් පත් වෙන්න බෑ. ඉතින් නාම යෝජනා දෙන්නකෝන් කෙනෙකුට පත් වෙන්න බෑ. මොකද ආසනයක් තුල දිනන එක පරදින එක ජනප්‍රිය පුද්ගලයෙකුට මහා සල්ලි තොගයක් ඕන නැහැ. නමුත් දිස්ත්‍රික්කයේ ආසනයක් බවට පත් වුණාම අත් වශයෙන්ම අපි විවිධ පුද්ගලයන්ගේ ආධාර වලින් යැපෙන්න ඕනේ, පෝස්ටර් ගහන්න ඕනේ, මන අපිට තං කරන්න ඕනේ, වාහන ඕනේ. ඉතින් මට මොහොතක් දෙන්න ඔබතුමා දැන් නාම යෝජනා අත්සන් කරන කන්න ඔබතුමාට ඕක හිතුන්නේ නැත්නම් නෑ අත්සන් කරනකොනුත් මම මේක මගේ හිතේ මේක අද ඊයේ නෙමෙයි වසර ගණනාවක් තිස්සේ මේ තත්වය ගැන මම අධ්‍යයනය කරගෙන හිටියත් නාම යෝජනා අත්සන් කරද්දිත් මම එක්තරා අනිත් පැත්තෙන් අත්සන් කරේ එක්තරා කනගාටුවකින්. මොකද කවදාවත් මම දෙකඩ වෙච්ච UNP එකකින් තරම් කරන්න නෙමෙයි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. මොකද පසුගිය ජනවාරි මාසේ මම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයෙන් පස්සේ මම මාසයක් විදේශගත වෙලා ඉඳලා මම ජනවාරි මාසයේ එනකොට ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය තුල දැවැන්ත අර්බුදයක් නිර්මාණය වෙලා තිබුණා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා පක්ෂයෙන් නිරපන්න ඕනේ කියලා කණ්ඩායමක් කිව්වා. තවත් කණ්ඩායමක් කිව්වා ඉන්න ඕනේ කියලා. එතෙන්දී මම නම් හිතුවේ රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ ජනප්‍රිය දේශපාලනය කරන කෙනෙක් නොවුනට අදත් ලංකාවේ දේශපාලන භූමිකාවේ ඉන්න ඕන කෙනෙක් හැටියට. මම ඒ වෙලාවේ මම මලික් සමරවික්‍රම, කබීර් හෂීම් වැනි පක්ෂයේ අනිත් අයත් එකතු කරගෙන යම් ෆෝමියුලා එකකට පක්ෂය එකඟ කරගන්න විශාල උත්සාහයක් දරුවා. ඇත්ත වශයෙන්ම ඒ ෆෝමියුලා එක තමයි අන්තිමට මම එක්සත් ජාතික පක්ෂයේ කෘතියාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර යෝජනාව ගෙනාවේ මම රනිල් වික්‍රමසිංහ නායකත්වයේ දිගටම ඉන්න ගමන් ඡන්දෙන් පස්සේ එක ගැන තීන්දුවක් ගන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස මැතිතුමා අලුත් සංධානයක නායකත්වය අරගෙන එහි අග්‍රාමාත්‍ය අපේක්ෂකයා විය යුතුයි කියලා. හොඳයි. හිටපු මන්ත්‍රීතුමනි අපි දැන් මම හිතන්නේ ඔය ලොකු මේ පක්ෂාභ්‍යන්තරය පිළිබඳ සාකච්ඡාවට දීර්ඝ වශයෙන් යන්න ඕන. මම හිතන්නේ ගොඩක් අය බලාගෙන ඉන්න අපි ඒ ගැන කතා කරයි කියලා. එතෙන්ට එන්න කලින් පළවෙනි ප්‍රශ්නට අදාළ තව පොඩි කොටසක් මට අහන්න තියෙන ඔබතුමාගේ. බොහෝ කෙනෙක් අපි තරුණ දේශපාලඥයෝ විදිහට මම අහලා තියෙන දෙයක් තමයි ඔබතුමා අංක ඉලක්කම් ගැන හොඳ අවබෝධයක් තියෙන, පොලිටිකල් ලෑන්ඩ්ස්කේප් එක ගැන හොඳ කියවීමක් තියෙන පුද්ගලයෙක් කියලා. දැන් මම මේ වැඩසටහන එන්න කලින් අරගෙන බලපුවාම එක්සත් ජාතික පක්ෂ ඡන්ද 1,43,000ක් අරගෙන තියෙනවා පහුගිය මැතිවරණේ මාතර දිස්ත්‍රික්කේ. 3,83,000ක් අරගෙන තියෙනවා පොදු ජන පෙරමුණ. එතකොට අපි හිතමු මේ 1,43,000 දැන් 1,10,000ක් විතර වෙලා තියෙනවා කියලා මේ පාර ඡන්දෙ වැටෙන ඡන්ද ප්‍රමාණයත් එක්ක. එතකොට අපි හිතුවොත් එහෙම සමගි ජන බලවේගයට ඡන්ද 70,000ක් විතර වැටිලා UMPට ඡන්ද 30,000ක් විතර වැටෙනවා කියලා මාතර දිස්ත්‍රික්කේ. එහෙම වුණොත් එහෙම මාතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් එන්න පුළුවන් එක්කෙනෙකුට විතරයි. එහෙම වුණොත් අපි පහුගිය ඡන්ද ප්‍රතිඵල දිහා බලද්දී දිනන්න පුළුවන් වෙන්නේ බුද්ධික පතිරණ තරුණ മന്ത്രിවරයාට පමණයි. මේ අංක ඉලක්කම් විද්‍යානුකූලව කියවලා නේද? අනිත් මොන තියරිය ඔබ දැන් කතා කරත් ඔබ මේ සටන අත්හරින්නේ. කමල් මම හිතන්නේ ඔබතුමා මාව අඳුරන්නේ. මම තියරි කතා කරලා පැනලා යන මිනිහෙක් නෙමෙයි. දන්න අය දන්නවා. මාතර ජනතාව ඊටත් වඩා හොඳින් දන්නවා. අත් වශයෙන්ම ওই සංඛ්‍යාලේඛන කෙසේ වෙතත් මම දන්නවා මමාවනම් මම තරම් කරා නම් ඇත්ත වශයෙන්ම 2019 නොවැම්බර් මාසයේ 16 වෙනිදා තිබුණ ඡන්දෙදී මාතර ආසනයේ මම ලැබපු විශාලතම පරාජය දිස්ත්‍රික්කයේ විශාලතම පරාජය ලැබුවා. 1989න් පස්සේ. නමුත් ඇත්ත වශයෙන්ම ඒ පරාජය දිහා බැලුවම මාතර දිස්ත්‍රික්කයේ අනිත් ආසන දිහා බැලුවමත් මාතර ආසනයේ මගේ ලබා ඇත්ත වශයෙන්ම අදුම ප්‍රතිශතයක් මාතර දිස්ත්‍රික්කයේ ලබා ගත්තේ විශාල ජයග්‍රහණයක් වුණත් ප්‍රතිශතයක් ඇටියට ඔබතුමා අංක ඉලක්කම් ගැන කතා කරන නිසාම ලබා ගත්තේ ගෝඨාභය මගේ ආසනයේ. අනිත් ආසනවල ඊට වඩා විශාල ප්‍රතිශතයකින් පෙරදුනා. නමුත් මම මේ කියාගෙන ආවේ හරි මේ ඡන්දෙදී සමහරලාට ඔයා කියන විදිහට මේ ඡන්ද අඩු වුණා. මම දන්නවා මාතර ජනතාව මාව අත්හරින්නේ නැහැ. ඔය කියපු විදිහට 2000 2004 94 දිනන්න බෑ කියද්දි
මම දන්නවා මේ වතාවේ ජනාධිපතිවරණයට වඩා මේ මැතිවරණයේදී පොදු ජන මොකද ඔයගලන්ගේ පොහොට්ටුව මට ওই පක්ෂේ නමවත් දන්නේ නැහැ. තාම ඔය එකේ අලුත් පක්ෂයක්නේ. ඔය පක්ෂයේ ඉන්න ප්‍රබල සමාජිකයෝ මම දන්නවා මේ මැතිවරණයේදී පිටරට ඉන්න අයත් අර තමුන්නාස්ලාගේ එකට ඉතාලියෙන් ඉඳලා අර දේශ ප්‍රේමීන් කියලා මේ රටට ඇවිල්ලා අන්න එහෙ දැන් අතරමං වෙලා තියෙනවා. රට විරුව දැන් පිටරට මැරෙනවා. හැබැයි ඒක වෙනම කතාවක්. කොස්සේ වෙතත් ඒ අය පවා අද අපි පොහොට්ටුවේ සමාජිකයෝ තමයි. නමුත් ඔබතුමාගේ මැතිවරණයට අපි එනවා, අපි වැඩ කරනවා. මගෙන් රස්සාවල් ගත්ත අය පවා මම දන්නවා මේ වතාවේ මොකද මම ඒ අයට වේලාසිනුත් කියලා තිබුණා බොහෝ විට මේක මගේ අවසාන මැතිවරණ. මහ ජනතාව ඔබතුමාව අතහරින්නේ නැහැ කියලා කියන්නේ. මහ ජනතාව මගේ මාතර ආසනයේ ජනතාව මට විශ්වාසයක් තියෙනවා මාව අතහරින්නේ. එහෙනම් ඇයි ඔබතුමා ඒගොල්ලන්ව අතහැරියේ? නෑ මොකද මම ඇතෑරියේ මට තව දුරටත් පාර්ලිමේන්තුව තුල ඉඳගෙන ඒ අයට සේවයක් කරන්න බැහැයි කියලා මට හිතුණා. මට ඊට වඩා සේවයක් රටට කරන්න පුළුවන් ඉදිරියේදී. මිලින්ද මම හිටපු එමෙතුමා දැන් ඔබතුමා වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ ඩිසයිනර් කෙනෙක් විදිහට. ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදිහට. දේශපාලනයේ ඔබතුමා ඩිසයිනර් කෙනෙක් විදිහට තමයි ගොඩක් දෙනා හඳුන්වන්නේ. ඔබතුමා අයවැය ලේඛනයක් ඉදිරිපත් කළා කිව්වා ඩිසයිනර් බජට් එකක් ගෙනාවා කියලා. එතකොට දේශපාලනය කරන විදිහේ මූලිකව අඳුරගත්තාම ඩිසයින් දෙකක් අඳුර ගන්න පුළුවන්. එකක් තමයි පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඡන්ද ඉල්ලලා ඔබතුමා අවුරුදු 30ක් කරපු පාර්ලිමේන්තු දේශපාලනය. ඒක එක ඩිසයින් එකක්. අනිත් ඩිසයින් එක තමයි සමාජ ව්‍යාපාර, සිවිල් ව්‍යාපාර විදිහට මහ පොළොවේ මිනිස්සු එක්ක කරන දේශපාලනය. ඔබතුමා එකත් කරලා තියෙනවා මවරුන්ගේ පෙරමුණ කියන්නේ මේ විදිහට සමාජ ව්‍යාපාරයක් ඔස්සේ ගොඩනැගුණු එකක්. ඒතකොට ඔබතුමා දැන් පැහැදිලිව කියනවා මේ පළවෙනි ඩිසයින් එක පාර්ලිමේන්තුවේ කරන දේශපාලනය දැන් නවත්තනවා කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී දේශපාලනය කියලා ඔබතුමා එකට ඔව් රසික හැබැයි පාර්ලිමේන්තුව කියන දේ වර්තමාන පාර්ලිමේන්තුව මගේ ඩිසයින් එකක් නෙමෙයි. ඩිසයිනර් කෙනෙක් හැටියට ඒ පාර්ලිමේන්තුවට මමත් සහභාගී වුණා අවුරුදු 30ක්. ඒක වෙනම කතාවක්. හරි. නමුත් දැන් ඒ මාර්ගයෙන් ඔබතුමා ඉවත් වෙලා තියෙනවානේ. ඊළඟ මාර්ගය තමයි සිවිල් ව්‍යාපාර, සමාජ ව්‍යාපාර හරහා දේශපාලනය කරන එක. ඔබතුමා කරන ප්‍රකාශ අනුව පේන්නේ ඒ පාරට ඔබතුමා අවතීර්ණ වෙමින් තියෙන බව. ඒක හරිද නැත්නම් මම මේක තේරුම් ගන්න වැරදිද? නෑ මම හිතන්නේ ඔබතුමා හරි. මොකද ආයිමත් මට විනාඩියක් දෙනවා නම් ඇත්තෙන්ම මේකයි මං ආවෙත්. මං සාමාන්‍යයෙන් මේ වගේ වැඩසටහන් වලට යන්න හරි හොරයි. ඇත්තෙන්ම. නමුත් ශ්‍රී ලංකා නෙක්ස්ට් කියන නමට මං කැමතියි. මොන වුණත් තමුන්නාස්ලා කතා කරන්නේ ඇත්ත වශයෙන්ම ලංකාවක් හැටියට අපි යා යුතු මාර්ගය. මොකද අපි රටක් හැටියට අපි කතා කරමු ෆේල්. ඒක මේ මිලින්ද වැරදියට ගන්න එපා. මේක ඔබතුමාගේ රජයට විතරක් ඇඟිල්ල දික් කරලා කරන දෙයක් නෙමෙයි. නමුත් අද ඒ ෆේලියර් එකට ඔබතුමාලා වෙනටටත් වඩා වග කියන තත්වයක් ඇති වෙලා ඒක වෙනම කතා කරමු. මොකද බලන්න 1948 අපි නිදහස ලබා ගන්නකොට ලන්ඩන් ටයිම්ස් පුවත්පතේ කතුවැකිය කිව්වේ අද නිදහස ලබා ගන්න සිලෝන් කියන රට වැඩිකල් නොගොස් ආසියාවේ ස්විට්සර්ලන්තය බවට පත් වෙනවායි කිව්වා. ඔබතුමා දන්නවා ජනමාධ්‍යවේදියෙක් හැටියට. එහෙම තමයි ලන්ඩන් ටයිම්ස් කතුවැක්කේ ලෝක අපිව දැක්කේ. ලී කුවන් යූ අගමැතිතුමාගේ මෙමෝස් වල එතුමා කියනවා ලංකාව කියන්නේ මොඩල් කොමන්වෙල්ත් පොදු රාජ්‍ය මණ්ඩලයේ රටක්. හොඳම පොලිසියක් තිබුණා, හොඳම රාජ්‍ය සේවයක් තිබුණා, ආසියාවේ හොඳම විශ්වවිද්‍යාල දෙක තිබුණේ ලංකාවේ. ඒ විතරක් නෙමෙයි 1948 නිදහස ලැබලා අවුරුදු 12කට පස්සේ මේ රටේ අපේ දළදේශීය නිෂ්පාදනය දකුණු කොරියාවට වඩා වැඩි. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? අවුරුදු 72ක් ගිහිල්ලා අපි අපේ තරුණයෝ අද කොරියාවට ගිහිල්ලා කුණු බාල්දියක් හරි උස්සන්න පොලිමේ පොර කනවා. භාෂාව ඉගෙන ගන්නවා. ඒක ඉතාමත්ම ඛේදජනක තත්වයක් නේද? අනිත් පැත්තෙන් අපි රටක් හැටියට මෙච්චර ඉස්සරහින් හිටපු රට අද දකුණු ආසියාවේ බංග්ලාදේශයටත් වඩා එන්න ආපස්සට යනවා. අනේ ඒ නිසා තමයි මම නම් කියන්නේ ශ්‍රී ලංකා නෙක්ස්ට් හැටියට හැම සතියෙම කතා කරන්න ඇයි අපිට උනේ? මොකද්ද අපිට උනේ? ඒකට මම එක්කෙනෙකුට දෙන්නෙකුට ඇඟිලි දික් කරන්නේ නැහැ. මේක ඒ වරදේ වැරදිකාරයෙක් මමත්
අවුරුදු 30ක් තිස්සේ සම්බන්ධ එතෙන්ට තමයි එන්න යන්නේ. දැන් පොදුවේ ඔය කතාවත් ෆැෂන් එකක් වෙලා තියෙනවානේ. ඒ කියන්නේ අපි නිදහසෙන් පස්සේ අපි මෙන්න මේතනට ආවා. මම කියන්නේ යථාර්ථය එමෙතුමා ප්‍රකාශ කිරීම ෆැෂන් එකක් බවට පත් වෙනවා. නමුත් අපි හැමදාමත් ඔය දේ කියන අපි දකින්න රට කරවන්නේ දේශපාලඥයෝ පාර්ලිමේන්තුව. එතකොට නමුත් ඒ පිරිසම ටික දවසක් යනකොට ඇවිල්ලා කියනවා නෑ මෙන්න මෙහෙම වුණා කියලා. නමුත් එතනින් එහාට යන්නේ නෑ. එහෙනම් එතනින් එහාට යන්න මොකද්ද කරන්නේ අපි? හරි. එතනින් එහාට යන්න ඕන දේ මම හිතන්නේ රටක් හැටියට අපි දන්නවා. උදාහරණයක් හැටියට ලංකාව වගේ ජනවාර්ගික කොටස් කීපයක්ම ඉන්න රටක ඒ ජනවාර්ගික සමගිය ඇති නොකර කවදාවත් මේ රට දියුණු කරන්න බෑ. ඒක තමයි පළවෙනි යථාර්ථය රටක් හැටියට අපි පිළිගන්න ඕනේ. මොකද මම එතනදි තව ඉතා කෙටියෙන් හරි පොඩි කතාවක් කියන්නම්. 1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තමයි මුළු ආසියාවටම චීනේ විවෘත ආර්ථිකය හඳුන්වා දෙන්නත් වෙළඳපොළ ආර්ථිකය හඳුන්වා දෙන්නත් ඉස්සෙල්ලා ඒක හඳුන්වා දීලා ආසියාවේ පළමුවැනි නිදහස් වෙළඳ කලාපය පටන් ගත්ත කටුනායක රංජිත් උපාලි විජේවර්ධන තමයි ඒකේ පළවෙනි සභාපතිවරයා. ඒ වෙලාවේ මුළු ලෝකයේම තියෙන ප්‍රධාන කොම්පැනි මහා බහුජාතික සමාගම් ජපානයේ ඇමරිකාවේ හැරිස් කෝපරේෂන් වගේ ඒවා කටුනායකට ආවා 81 වෙනකොට. ඇවිල්ලා එහෙ ඉලෙක්ට්‍රොනික කම්පෝනන්ට්ස් හදන ෆැක්ටරිය කීපයක්ම පටන් ගත්තා. ජපානයේ ලොකුම කම්පැනි ආදිය. නමුත් මොකද උනේ 83 ජනවාරික යුද්ධය අර පිපිරීමත් එක්ක හැරිස් කෝපරේෂන් එකේ වැඩ කරපු දෙමළ මැනේජර් මැරුවා. ඒ වෙලාවේ මොකද්ද උනේ? ඒ හිටපු ඔක්කොම පිටරටින් ආපු ආයෝජකයන් පොඩි බැඳගෙන ලංකාවේ එපා කියලා මැලේසියාවේ පෙනෑන් නුවරට ගියා. අද පෙනෑන් නුවර තමයි ලෝකයේ ඉලෙක්ට්‍රොනික්ස් අගනුවර මේ නිෂ්පාදනය කියන අගනුවර හැටියට සැලකන්නේ. නමුත් මේක මම කියන්නේ අපි මේ ජනවාර්ගික යුද්ධයකට තල්ලු නොවුණා නම් අද ලෝකයේ ඉලෙක්ට්‍රොනික්ස් කැපිටල් එක වෙන්නේ පෙනෑන් නෙමෙයි කටුනායක. මෙන්න මේකයි මම කියන්නේ මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ. දැන් අපි දැක්කා ඔබතුමාගේ ජනාධිපතිතුමා මගේත් දැන් ජනාධිපතිතුමා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දැන් ළඟදී කියලා තියෙනවා මට ඕනේ ඉන්වෙස්ට්මන්ට්ස් ෆොරින් ලෝන්ස් නෙමෙයි කියලා. ඇත්ත වශයෙන්ම රට ඒක හරි. මේ වගේ රටකට ඕනේ ආයෝජනය විදේශ ආයෝජනය මහ පරිමාණයේ ආයෝජනය නැතුව අපේ රටක් ඉස්සරහට යන්න බෑ. හැබැයි ජනාධිපතිතුමාට කියන්න ඕනේ කවුරු හරි ඒ ආයෝජනය එන්න නම් අද හැමතැනටම මේ එක සහන දුන්න පළියට යන්නේ නැහැ. ආයෝජකයන් ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනවද කියලා බලනවා. ආයෝජකයන් මිලිටරිකරණයේ ලක් වෙච්ච රටකට යන්නේ නැහැ. ආයෝජකයන් මානව අයිතීන් උල්ලංඝනය කරන රටකට යන්නේ නැහැ. ආයෝජකයන් මාධ්‍ය අයිතීන් උල්ලංඝනය කරන රටකට යන්නේ. ඒ විශේෂයෙන්ම ආයෝජකයන් නීතිය ආධිපත්‍ය නැති රටක උසාවිය ඒ අයට හිතෙන්න දැනගන්න ඕනේ හැම කෙනාටම සමානයි කියලා. රටේ නීතිය හැම කෙනාටම සමානයි කියලා පෙන්වුවොත් තමයි මේ ආයෝජකයන් එන්නේ. දැන් අදත් බලන්න තමා වෙන්න කිව්වට මම මේක දැනුයි මෙතන ඉන්නකොට දැක්කේ. දැන් ඇමතිවරයෙක්ගෙන් ප්‍රශ්න කරන්න ගෙදරට යනවා. අර ක්‍රිකට් ක්‍රීඩකයන්ව ප්‍රශ්න කරන්න CIDට ගෙන්න ගන්නවා. ඒ සුළු පණිවිඩයම ඇති. ආයෝජකයන්ට තේරෙන්න මේ රට නම් අපේ ආයෝජනය කරන්න සුදුසු තැනක් නෙවෙයි. ඔබතුමා මුදල් ඇමති කාලේ ඔය කියන තරම් ආයෝජකයෝ ආවද එහෙම? ඇත්ත වශයෙන්ම මෑත ඉතිහාසයේ අපි ඒක ක්‍රමානුකූලව ගොඩනැගුවා. කරුණාකරලා මම දන්නවනම් ඔය සංඛ්‍යා ලේඛනක් ගේනවා. ආයෝජකයන් වැඩිම ලංකාවට ආවේ අන්තිමට අපේ අවසාන කාලය වෙනකොට මලික් සමරවික්‍රම ඇමතිතුමා හරහා වැඩිම ඉතිහාසයේ වැඩිම ආයෝජකයන් සංඛ්‍යාවක් ආවේ පසුගිය කාලේ. අපි ඒ අත්තිවාරම දාපු නිසා. ඒ අත්තිවාරම මොකද මිලින්ද සමාවෙන්න ඇත්ත වශයෙන්ම මේ දේශපාලනය කතා නොකරත් මේ අපේ රටේ ආර්ථිකය තිබුණේ ICU එකේ හදිසි ප්‍රතිකාර ඒකකයේ 2014 දී.
නමුත් අපි ඒ අවසාන හුස්ම හෙළන ආර්ථිකය ක්‍රමානුකූලව බොහොම අමාරුවෙන් විශේෂයෙන්ම මූල්‍යම විනය කියන එක ඇති කිරීම ගැන මම ඒක තදින්ම ක්‍රියාත්මක කරා. මම ඩිසයිනර් කෙනෙක් වුණත් මම විනයානුකූලව ආර්ථිකය හසුරවපු නිසා අපි ජයග්‍රහණ කීපයක් ලැබුවා. එකක් පළවෙනිම විශාලතම එක තමයි අපේ ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් අවුරුදු 53කට පස්සේ පෙන්නුවේ 2017 18 19 ඒ අවුරුදු තුනේම අපි මේක පවත්වාගෙන ආවා. ලෙඩා හොඳ උනේ නැහැ. නමුත් හදිසි ඒකක ප්‍රතිකාරයේ හිටපු ලෙඩා අපි සාමාන්‍ය වාට්ටුවකට ගත්තා. පොඩ ඇවිදින්න පටන් ගත්තා. ඇවිදගෙන එනකොට තමයි මේ වෙනස වෙලා අනේ මන් දන්නේ අපේ ගෝඨාභය ජනාධිපතිතුමා මම නම් හිතන්නේ එතුමාටත් වැඩක් කරන්න උවමනාවක් තියෙනවා. නමුත් වැරදි උපදේශකයෝ ඉන්නේ. මේ බොරු පොරොන්දු මාලාවක් දීලා කරගන්න බැරි බදු සහන දීලා අන්තිමට කොරෝනා වෛරසය එනකොට මේ කොරෝනා වෛරසයෙන් නෙමෙයි අපේ ආර්ථිකය කඩාගෙන වැටුනේ. මාර්තු 18 වෙනිදා අපි කොරෝනා වෛරසයේ කර්ෆියු එකට යනකොට ලොක්ඩවුන් එකට යනකොට අපේ සම්පූර්ණ ආදායම කඩාගෙන වැටිලා මූල්‍ය විනය සම්පූර්ණයෙන්ම නැති වෙලා අත් වශයෙන්ම අප්‍රේල් 30 වෙනිදාන් පස්සේ මේ රටේ වියදම් කරපු හැම සතයක්ම නීති විරෝධී. හැබැයි ඔබතුමා මට මොහොතක් දෙන්න 2015 ඔබතුමන්ලා බාර ගන්නකොට දකුණු ආසියාවේ ඉහළම ආර්ථික වර්ධන වේගයේ තිබ්බ රට 2019 ඔබතුමන්ලා නැවත ඔබතුමන්ලා ඉවත් වෙනකොට ඇෆ්ගනිස්තානයේ ආසන්නයට ඇවිල්ලා තියෙනවා. එතකොට ඔබතුමා ওই කියපු ක්‍රමයේ සම්පූර්ණ වෙනස් වෙලා ආර්ථික වර්ධන වේගය මොකද ඒකත් දන්න අය දන්නවා. පසුගිය කාලේ අපි දන්නවා ආර්ථික වර්ධන වේගය මෙතුමා මේවා හොඳට දන්නවා. මේ මිලින්ද රාජපක්ෂ මහතා මම අද පළවෙනි වතාවට හම්බුණාට එතුමාගේ වෙබ්සයිට් අරෝ මේවා මට එතුමාගේ ලිපිත් එවනවා මේ ඊමේල් එකේ. මේවා ගැන හොඳ අධ්‍යයනයක් තියෙනවා. නමුත් ඒ කාලෙත් මම දන්නවා ඇත්ත වශයෙන්ම ආර්ථික වර්ධන වේගය පවා තීන්දුව කරේ ස්වාධීනව නෙමෙයි. ඒක එක්තරා අය විසින් ඒවා මැනේජ් කරා. නමුත් ඒක නෙමෙයි. නමුත් අනිත් පැත්තේ මම කියන්නේ ආර්ථික වර්ධන වේගය නෙමෙයි රටක ආර්ථිකය මනින්නේ. ඒකත් ඒක වැදගත් ඒකකයක් තමයි. නමුත් ආර්ථික වර්ධන උදාහරණයක් හැටියට භූටානයේ වගේ ඒගොල්ලන්ගේ තියෙන හැපිනස් ඉන්ඩෙක්ස් කියලා. වෙනත් රටවල වෙනත් ඉන්ඩෙක්ස් තියෙනවා. නමුත් පළවෙනියෙන්ම අපේ ඉන්වෙස්ට්මන්ට්ස් වැඩි වුණා. අපේ ආදායම මේ රටේ අපි දෙගුණයක් කරා. මම අත් වශයෙන්ම බලාපොරොත්තු වුණා 2019 වර්ෂයේ දෙසැම්බර් 19 වර්ෂයේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ විතරක් රුපියල් ට්‍රිලියනය දක්වා ගෙනියන්න. ට්‍රිලියනය. ඉතිහාසයේ ප්‍රථම වතාවට හැබැයි නොවැම්බර් මාසයේ අපි පෙරදුනා. ඒත් අපි 2019 දී මම දන්න හැටියට බිලියන 850ක් විතර 900කට ආසන්න ප්‍රමාණයක් ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත්තා. නමුත් අද මොකද්ද? අද ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරි මට කියනවා මේ අවුරුද්දේ කොරෝනා වෛරසයෙන් තත්ත්වය තවත් බරපතල වුණා. නමුත් බිලියන 300ක්වත් ලබා ගත්තොත් විශාල ජයග්‍රහණයක්. රටක දියුණුව පවතින්නේ බදු ආදායම දෙගුණ කිරීම තුලද එහෙම නැත්නම් රටේ නිෂ්පාදනය බදු ආදායම දෙගුණ කිරීම තුල දෙගුණයක් කරේ නෑ. අත් වශයෙන්ම ඉතිහාසයේ ප්‍රථම වතාවට අපි අලුත් බදු පනතක් ගෙනල්ලා ඒ ලංකාවේ බදු අත් වශයෙන්ම විනයානුකූල නියමානුකූල තත්වයකට ගේන්න පුළුවන්. මොකද ප්‍රධාන ප්‍රශ්නේ මේක මේ ආණ්ඩුවට ඉස්සරහට එන කාටත් බලපාන එකක්. ලංකාවේ අපි එනකොට අපේ රටක ආදායමේ ලබා ගන්න අවුරුද්දකට සැරයක් ඒ ආදායමෙන් 82%ක්ම ආවේ කොහෙන්ද? 82%ක් ආවේ වක්‍ර බදු වලින්. වක්‍ර බදු කියන්නේ අර VAT වගේ ඒවා අදේට ගිහිල්ලා සීනි ටික ගන්නකොට පරිප්පු ටික ගන්නකොට මොනවා හරි ඒ වක්‍ර බදු මේ රටේ දුප්පත් පොහොසත් හැම කෙනෙක්ම ගෙවනවා. අර මහා බෙන්ස් කාර් එකෙන් ඇවිල්ලා බහින පුද්ගලයාත් අර පුංචි බයිසිකලෙන් ඇවිල්ලා බහින පුද්ගලයාත් ඒ වක්‍ර බද්ද එක සමානයි. මේ අපි ඔක්කොම මේ පාරවල් හදන්නේ, ස්පිරිතාල හදන්නේ, සමුද්‍රිය දෙන්නේ, පඩි දෙන්නේ මේ දුප්පත්ම ජනතාවගේ බද්දේ. මම ඒක වෙනස් කරන්න මගේ ඉලක්කය තිබුණේ 82.18ට තිබුණ මේ පරස්පරය
ඇත්ත වශයෙන්ම මම හිතුවා තව අවුරුදු 3-4ක් කරොත් අපිට අඩුම ගානේක 60යි 40 දක්වා ගේන්න තිබුණයි කියලා. අමතුමනි දැන් හිටපු අමතුමනි ඔබ හැම වෙලෙම භාවිතා කරන වචනයක් තමයි මේ ෆිස්කල් ඩිසිප්ලින්. රාජ්‍ය මූල්‍ය විනය කියන මාතෘකාව. අපි රාජ්‍ය මූල්‍ය විනයක් හැදුවා. ඒ රාජ්‍ය මූල්‍ය විනය නිසා රටේ ආර්ථිකයේ වර්ධනය පිළිබඳව අලුත් දැක්මක් අපිට ලබා දෙන්න පුළුවන් වුණා. ඒක එක සුවිශාල ජයග්‍රහණයක් විදිහට මේ යහපාලන ආණ්ඩුවේ සහ ඔබතුමා කියන තවත් කාරණයක් තමයි මේ ආණ්ඩුවේ තිබුණු විශේෂ ක්‍රියාකාරකම් නිසා තමයි ආයෝජකයෝ එන්න පටන් ගත්තේ ආණ්ඩුවේ අග හරිය කියලා. හැබැයි හිටපු ඇමතිතුමනි මේ රාජ්‍ය මූල්‍ය විනය මේ ප්‍රජාතන්ත්‍රවාදී ඔබතුමා කියන මේ හැමදේම ඇස්සේ ඔබතුමාලගේ අනුදැනුම ඇතුව ඔබතුමාලගේ සහයෝගය ඇතුව ඔබතුමාලා අද නොදන්නවා වගේ හිටියට දැනුවත්කම ඇතුලේ මේ රටේ සිද්ධ වෙච්ච ලොකුම බැංකු මංකොල්ලේ සිද්ධ වුණා නේද? මහ බැංකුව මංකොල්ල කාලා යනකම් ඔබතුමාලා නොදැක්ක වගේ ওই මූල්‍ය විනය පිටින් දාලා බලාගෙන සිටියා නේද? වශයෙන්ම එක පැත්තකින් මම මේක මගේ ඇඟ බේර ගන්නව නෙමෙයි මමත් එක්ක කැබිනට් මණ්ඩලයේ කෙනෙක් හැටියට එකෙන් නිදහස් වෙන්න බෑ. හැබැයි නෑ අත වශයෙන්ම ඔය මහා මොකද්ද බොන්ඩ් මංකොල්ලය කියලා ලොකු ලේබලයක් ගහගෙන සම්පූර්ණ පොහොට්ටුවේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙව්වේ අපේ ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. මොකද එතුමා යලි වතාවක් දෙවනි වතාවට ජනාධිපති සිහිනය දැක්කා 2017 වෙනකොට. එතුමාගේ සහෝදරයා ඩඩ්ලි කිව්වා මට පුළුවන් අයිමත් මහින්දලා ගෝඨාභයලා බැසිල්ලා ඔබතුමාට එකතු කරලා දෙන්න. ඒක නිසා එක්සත් ජාතික පක්ෂයට ගහන්නේ පටන් ගන්නයි කියලා එතුමා මේ මහා දැවැන්ත සංහාරය පටන් ගත්තාත්. ඔබතුමා දැකලා තියෙනවා නම් මිලින්ද අර ෆොරෙන්සික් රිපෝට්ස් වහාරික වාර්තාවක් දැක්කොත් ඇත්ත වශයෙන්ම මේකට වගකියන්න ඕනේ අපිට වඩා කබ්‍රාල් යුගය. කබ්‍රාල් කියන පුද්ගලයා පවුල් ගහක් හදාගෙන ඒ වාර්තාවේ තියෙන ඒවත් පෙන්වන්න. තමන්ගේ ඥාතීන් විවිධ ස්ථානවලට ප්ලේස් කරගෙන කරපු මහා විනාශය ගැන කතා නොකර ඇත්ත වශයෙන්ම වරදක් වෙන්න මෙතන හොරකමක් වෙන්න ගියයි කියන එක මමත් හිතනවා ඔබතුමා කියන එක ඇත්තයි කියලා අපේ කාලේ. හොරකමක් වෙන්න ගියත් හැබැයි උන්නේ පොඩ්ඩක් උනත් ඔව් ඒක වෙන්න අපි ඉඩ දුන්නේ නැත්තේ. 2018 ඉස්සෙල්ලා වගේ ඉඩ දුන්නේ නැහැ. මොකද මේක දැනගත්ත ගමන් මම අද රනිල් වික්‍රමසිංහ මහත්මයාව බේරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මම දන්නවා එතුමා මේ සියලුම මේ අදාළ චෝදනාව ලැබපු පුද්ගලයන්ට අයිති මුදල් බැංකුවල ෆ්‍රීස් කරන්නයි කියලා උපදෙස් දුන්නා. ෆ්‍රීස් කරන්න කියන්නේ අදත් ඒ සල්ලි තියෙනවා. ඔය නැති වුණයි කියන සල්ලි ෆ්‍රීස් කරේ මංකොල්ල සිද්ධ වුණ නිසා නේද එතකොට? ඒක තමයි මම කියන්නේ. මංකොල්ල සිද්ධ වුණ නිසා ඒක සිද්ධ වුණයි කියලා දැනගත්තයින් පස්සේ ඒක ෆ්‍රීස් කරා විතරක් නෙමෙයි එතුමා ගිහිල්ලා තමන්ගේ ආණ්ඩුවේම පත් කරපු ජනාධිපති කොමිසමකට සාක්ෂි දුන්නා. අද මහින්දානන්දලා වගේ ගෙදරට ගෙන්න ගත්තේ නැහැ. ගිහිල්ලා එතෙන්ට ගිහිල්ලා සාක්ෂි දීලා තවත් අය ඒක සාක්ෂි දීලා ඒ සල්ලි අදත් රටට අහිමි වෙලා නැහැ. නමුත් මිලින්ද මට වා කියන්න. ඔය ප්‍රශ්නේම කරුණා කරලා කබ්‍රාල් ගෙනල්ලා මෙතන තියලා අහන්න. මොකද්ද ඒ කාලේ ඒ සල්ලි වලට උනේ කියලා. ඒ සල්ලි වලට මොකද්ද උනේ? ඒ සල්ලි ලබා ගැනීමට එවකට පැවති රජය සහ මුදල් ඇමතිවරයා මොකද්ද කරේ කියලා කියන. හිටපු ඇමතුමනි වෝහාරික විගණන වාර්තාව මමත් කියුවා. ඒ පිළිබඳ විවාද මුළු එකම කියුවා. අවශ්‍ය කොටස් ටික අවශ්‍ය කොටස් ටික ඒ සම්බන්ධයෙන් පැවැත්වුණු විවාද කීපයකට තරුණ දේශපාලකයෙක් විදිහට මම සම්බන්ධ වුණා. මම හිතනවා අදිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා මේ දේශපාලන සංවාදයට සහභාගී නොවන නිසා ඔහු ඒ සම්බන්ධයෙන් පිළිතුරු කීපයක් ලබා දීලා තිබෙනවා. නමුත් ඒක අපි පැත්තකින් තියලා මංගලවතුමනි දැන් ඔබතුමා කියනවා කාරණා දෙක තුනක් ඔබතුමා මෙතනදී ලියන එකක් තමයි අපේ කාලේ හොරකමක් වුණා. මේ කාලේ නෙමෙයි මේකයි තියෙන ප්‍රශ්නේ. අපේ කාලේ නෙමෙයි 48න් පස්සේ විශේෂයෙන්ම මෑත යුගයේදී එක හොරකමක් නෙමෙයි හොරකම් ගොඩක් වුණා. මහ බැංකු මංකොල්ලේ තරම් හොරකමක් නෑ. මහ බැංකු මංකොල්ලය රාජපක්ෂ සමයේ වෙච්ච මංකොල්ලේ දිහා බැලුවම ඒකෙන් මේක හොඳයි කියන්නේ නෑ. නමුත් මේක නිකන් පුංචි නර්සරි වැඩක්.
කබ්‍රාගේ කාලේ වැඩ වුණ වගේ එකයි මේකයි සංසන්දනය කරනවා නර්සරි වැඩක්. හැබැයි ලොකු හොරත් එකයි පොඩි හොරත් එකයි. ඒවට කටයුතු කරන්න ඕනේ. නමුත් මං තර්ක කරන්නේ ඒ සතයක්වත් අපේ කාලේ ඔය කරන්න ගිය හොරකමෙන් අහිමි වෙන්න ගිය සතයක්වත් රටට අහිමි වෙලා නැහැ. හැබැයි අමුතුමා ඒ තුල පොලි අනුපාත දෙගුණ වීම තුල මතුවුණු කාරණා මේ සියල්ල කාරණාත් එක්ක එකතු වෙනකොට ප්‍රශ්නයක් වෙනවා. පොලි මේවා දෙගුණ වුණෙත් නැහැ. අත වශයෙන්ම අපේ කාලේ පොලිය ඊටාත්ම පුළුවන් තරම් අවම වට්ටමින් පවත්වගෙන ආවා. වැඩිපුර අවම වුණා නම් උද්දමනය වැඩි වෙන නිසා අපි එක්තරා තනි ඉලක්කමේ පැවතිච්ච පොලි අනුපාතයේ ඉලක්කම් දෙකට බවට පත් වුණේ කොයි කාලෙද මුතුමා? නෑ අත වශයෙන්ම ඒක වැඩි මං හිතන්නේ මගේ කාලේ 11%කට විතර නේද තිබුණේ 11%කට විතර. ඔබතුමාට කලින් මුදල් ඇමතිවරු හිටියන ඔබේ ආණ්ඩුව? ඔව්. නෑ ඒ ගැන මං කතා කරන්නේ මට අයිතිය තියෙන්නේ මං හිටපු කාලේ කතා කරන්න. නමුත් පොලි වැඩිවීම අඩුවීම රටේ ආර්ථිකයක් තුළ රටේ ආර්ථිකය මෙහෙවනකොට ඒක විවිධාකාරයට සිදු වෙනවා. පොලි අඩු කරන්නට අපිත් කටයුතු කරා විශේෂයෙන්ම අර මේ මොකද්ද පාස්කු ප්‍රහාරය වගේ එකෙන් විශාල ආර්ථික ප්‍රශ්නයක් ඇති වුණා. සංචාරක කර්මාන්තයට ප්‍රශ්න ඇති වුණා. ඒ අයට උදව් කිරීමේ අරමුණෙන් රජය ඒ තියෙන අඩුපාඩුව දරාගෙන හෝ මේ කටයුතු කරා. නමුත් මෙතන මම හිතන්නේ අපි පොලියද අරකද මේකද හිර වෙන එක නෙමෙයි මම මේ කියාගෙන ආවේ. මේ හොරකම මේ දැන් මම මේ ඔබ්ජෙක්ට් කරන්නේ විරුද්ධ වෙන්නේ මේ හොරකම් දැක්කම රාජපක්ෂලා බුදුහාමුදුරෝ කෑ ගැහුවට මේ රටේ වැඩියෙන්ම හොරකම් සිද්ධ වුණේ ඒ කාලේ. නමුත් අනිත් පොඩ්ඩක් ඉන්න. නමුත් මම මේ කියන්නේ හොරකම කියන එක හැමදාම මේ රටේ ඇවිල්ලා තාමත් මොන ආණ්ඩුව තිබුණත් ඒක මහා පිළිකාවක් බවට පත් වෙලා රටක් හැටියට. ඇත්ත වශයෙන්ම බලන්න මමත් හිටපු හැම ආණ්ඩුවකම 94න් පස්සේ අපි හැම ඡන්දයකදීම හැම ආණ්ඩුවක්ම බලයට එන්නේ හොරු අල්ලනවායි කියාගෙන කවුරු ආවත්. දැන් 94දී අපි චන්ද්‍රිකා මම ඒක කිව්වේ නෑ. නමුත් අපි පොදුවේ අපි පක්ෂයක් හැටියට අපි කිව්වා ගෝල් ෆේස් එකේ හොරු හැම ගහනවායි කියලා. අපි දිනනවා. ඊට පස්සේ මහින්දලා ඉන්නෙත් ඔය සටන් පාටේම කියාගෙන එහෙම නැත්නම් UNPA ඉන්නෙත් ඔය සටන් පාටේ කියාගෙන 2015 වෙන්නෙත් එහෙම. 2015 වෙන්නෙත් එහෙමයි අනිවාර්යයෙන්. මේක එදාටත් වඩා අපි ලොකු සටන් පාටයක් බවට පත් කරගත්තා. නමුත් එතෙන්දී ඒවා අහුණුනේ හොරකම් නොකරපු නිසා නෙමෙයි. ඇත්ත වශයෙන්ම මේ රටේ තියෙන විශාලතම ප්‍රශ්නේ තමයි හැම පක්ෂයක්ම බලයට එන්න හොරු ගැන කතා කරත් බලයට ආවයින් පස්සේ පරණ විදියටම ඉන්න ආණ්ඩුවත් හොරකම් කරගෙන ඉදිරියට යනවා. අලුත් නීති රීතිවත් ඒට විරුද්ධව අදුම ගානේ අතීතයේ කෙසේ වෙතත් අද ඉඳලවත් මේ රටේ අපි හොරකම් නොවෙන්න ලෝකයක් නෑ. නමුත් අවම වෙන්න හරි නීති රීති අලුතෙන් ගේනවායි කියලා කවුරුවත් උත්සාහ කරේ නෑ. ඇත්තම චන්ද්‍රිකා මෙතනදි මම කියන්න ඕනේ චන්ද්‍රිකා කුමාරතුංග එක්තරා විදියකට 1994 මහා මැතිවරණයේ අගෝස්තු 16 වෙනිදාන් පස්සේ අලුත් පාර්ලිමේන්තුවේ ගෙනාපු පළවෙනි පනත තමයි අල්ලස් දූෂණ කොමිසම පිහිටුවීමේ පනත. ඉතිහාසයේ ප්‍රථම වතාවට. නමුත් අන්තිමට ඒකේ දත් තිබුණේ අන්තිමට මේ කොහේ හරි ඉස්කෝලේක ඉන්න අහිංසක ගුරුවරයෙක් ටේකෝප ටිකක් ඉල්ලගත්තයි කියලා හිරේ දැම්ම මිසක් ඇත්ත වශයෙන්ම මහා පරිමාණයේ හොරකම් කරපු අය අපේ ආණ්ඩුවල අනිත් ආණ්ඩුවල ඒකෙන් කවදාවත් බැහැ. ඒ නිසා මම නම් කියන්නේ ඒක තමයි. ඒ නිසා තමයි දැන් මේක ඒකයි ඔබතුමා මේ පක්ෂයක් මොකක්ද පාට බලන්න එපා. මේ හැම දෙනාම මේක කරලා මම කියන්නේ දැන්වත් කවුරු හරි සිද්ධ වෙනවා හරි පරණ හොරු ඉන්නවා අපෝ හොරුන්ගේ පිරිලා. හැබැයි ඕකටම මුළු ආණ්ඩුවම පස්සේ යන්න බෑ. හොරු ඉන්නවනම් රටේ නීතිය යටතේ මොකද අලුත් නීති ගේනකොට ආපස්සට බලපාන නීති ගේන්නත් විශාල ප්‍රශ්නයක්. 3න් 2ක් ඕනේ. අර වගේ තව ප්‍රශ්න තියෙනවා. නමුත් අඩම ගානේ අපිට අලුත් ආණ්ඩුවකට දැන් මේ පත් වෙන ආණ්ඩුවට අපි කියමු. අඩම ගානේ මේ අලුත් ආණ්ඩුවේ කියමු හරි. පරණ අපි ඒව හොයමු. බෝන් හොරකමක් තිබුණා නම් ඒ අයට දඬුවම් කරමු. තවත් හොරකම් තිබුණා නම් මේ ඒගොල්ලන්ගේ කාලේ තිබුණ ඒවට නීතියෙන් දඬුවම් කරන ගමන් අපි අලුතෙන් නීති රීති ගේමු මේ හොරකම් නොකරන්න. මොකද ඒක අලුත් ආයිමත් තේරීම් කාරක සභා ප්‍රෙසිඩෙන්ෂල් ටාස්ක් ෆෝස් අනම්මනම් බොරු වැඩ.
ඒක අපිට තියෙනවා හොඳ උදාහරණ විශේෂයෙන්ම හොංකොං ගන්න. සිංගප්පූරුව ගන්න. ඒ නීති රීති අපේ රටට හරියන ලෙස ඇත්ත වශයෙන්ම අපිට පුළුවන් මාසයක් ඇතුළත ඒ නීති රීති ලංකාවේ ගේන්න. හොඳයි මට මොහොතක් දෙන්න අපිට විරාමයකට යන්න සිද්ධ වෙනවා කතා බහ කරන්න ගොඩක් කාරණා එනවා ඔබතුමා කියන ආකාරයේ පිරිසක් පාර්ලිමේන්තුවට නැවත આવොත් ඔය කියන දේ කරන්න පුළුවන්ද කියලාත් අපිට නැවත ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා අපි විරාමයක් ගමු විරාමයෙන් පසුව යලිමුද